නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, මේ හිතවල හටගන්න කල්පනාවන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවා නමක් සංකල්ප. හිතේ හටගන්න කල්පනා. හිතේ හටගන්න කල්පනා මූලිකව පින්වතුනේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. යහපත් කල්පනා, අයහපත් කල්පනා. බුදුරජාණන් වහන්සේ වදාළ මොනවාද අයහපත් කල්පනා? කාම සංකප්ප, කාමයේ සම්බන්ධයෙන් තියෙන කල්පනා මනුස්සයාට අයහපත්. ව්‍යාපාද සංකප්ප, තරහයෙන් යුක්ත කල්පනා මනුස්සයාට අයහපත්. ඊළඟට හිංසා සංකප්ප, අන් අයට හිංසා කරන්න ඕන, පීඩා කරන්න ඕන කියලා එන කල්පනා මනුස්සයෙකුට අයහපත්. හැබැයි අයහපත් වුණාට ඕවා හටගන්නේ කා තුළද? මේ මනුස්සයා තුළම. හරියට තමන්ගේ ඇතුලේ ඉන්න හතුරු වගේ. ඇතුලේම හටගන්නවා. එක එක කාමයේ ගැන කල්පනා, කේන්ති සහගත කල්පනා, හිංසා සහගත කල්පනා හටගන්නවා. මොනවද පින්වතුනි යහපත පිණිස පවතින කල්පනා? බුදුරජාණන් වහන්සේ වදාළ නෙක්ඛම්ම සංකප්ප, අත්හරින්න වෙන කාමයේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් යුක්තව අත්හැරලා ඉඳීම ගැන එන කල්පනා. අත්හැරලා ඉඳීම ගැන ඇති වෙනවා නම් කල්පනා, ඒවට කියනවා නෙක්ඛම්ම. ඒවා සුන්දර කල්පනා, මනුෂ්‍ය ජීවිතයට යහපත්. ඊළඟට අව්‍යාපාද සංකප්ප, තරහෙන් තොර, මෛත්‍රියත් එක්ක එකතු වෙච්චි, මුදිතාවත් එක්ක එකතු වෙච්චි, කරුණාවත් එක්ක එකතු වෙච්චි ආන්න එහෙම කල්පනා මනුස්සයට යහපත් සුන්දරයි. අවිහිංසා සංකප්ප, තුන්වෙනි එක තමයි හිංසා නොකරන හිත. හිංසා නොකරන අදහසේ බඳු කල්පනා. තමන්ට කෙනෙක් විපතක් කළත් ඒක අත්හරින්න පුළුවන් කල්පනා. උපේක්ෂාවට පත් වෙන්න පුළුවන් කල්පනා. මේවට කියනවා අවිහිංසා සංකප්ප. දැන් මේ සංකල්ප කියන ඒවා, මේ කල්පනා කියන ඒවත් හටගන්නේ මනුස්සයාගේ අභ්‍යන්තරේ. හරියට තමන් උදෙසා සිටින මිත්‍රයෝ වගේ. ඔය යහපත් සංකල්ප අයහපත් සංකල්ප ගැන හිතන්නේ නැතුව තමයි ගොඩාක් දෙනෙකුගේ ජීවිතය ගත වෙන්නේ. නමුත් පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි කල්පනා කරනකොට අපිට තේරෙනවා කල්පනාව මෙහෙවීම ගොඩාක් සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. අද ඒ ගැනයි අපි මේ ධර්මය අහන්නේ. අද ධර්ම දේශනාවට දායකත්ව දරනු ලබන්නේ 15 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් කාන්තික බණ්ඩාර පුතාට සෙත් ප්‍රාර්ථනා කරමින් එංගලන්තයේ පදිංචි පින්වත් ආරෝෂ සහ උත්පලා බණ්ඩාර යන දෙපළත් ඒ අයගේ පවුලේ
සෑම සියලු දෙනාත් ඒක රාශී වෙලා 15 වෙනි උපන්දිනයේ සමරන කාන්තික පුතාට නිදුක් නිරෝග සුව ශාන්තිය පිණිසත් දීර්ඝායුෂ පිණිසත් ධර්මාවබෝධය පිණිසත් මේ පින හේතු වෙත්වා කියන අදහසිනුයි මේ පින්කම සිද්ධ කෙරෙන්නේ. පින්වතුනි, අද අපි ඉගෙන ගන්න ජාතක කතාවේ නමත් සංකප්ප. කල්පනා නිසා වෙනසිච්චි තාපසයෙක්ගේ පිරිහිච්චි තාපසයෙක්ගේ කතාව. මේ කතාව ඉගෙන ගන්නට පෙර අපි තේරුම් ගන්න ඕන කල්පනාව කියන එක කොහොමද උපදින්නේ? හිතක් ඇතුලේ කල්පනා උපදින්න හේතු වෙනවා පින්වතුනි. අපි ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරන ක්‍රමවේදය. ඇස කන නාසය දිවකය කියන මේ පහ යම් කෙනෙක් කල්පනා කරන්නේ මේ යම් කෙනෙක් කටයුතු කරන්නේ ආරක්ෂා කරගෙන නෙමෙයි නම්, රැකගෙන නෙමෙයි නම්, අවධානයකින් තොරව නම් මේ ආයතන පහ ඇස කන නාසය දිව කය පරිහරණය කරන්නේ. ඒ කියන්නේ කල්පනාවට බලපානවා. ඒ කියන්නේ කෙනෙක් රූප බලනකොට ඇහෙන් දකින රූප ගැන සංවර විය යුතුයි කියලා අදහසක් නැත්තම්, වචනෙන් අහන ශබ්ද ගැන සංවර විය යුතුයි කියලා අදහසක් නැත්තම්, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන සංවර විය යුතුයි කියලා අදහසක් නැත්තම්, කයට දැනෙන පහස ගැන සංවර විය යුතුයි කියලා අදහසක් නැත්තම්, දිවට දැනෙන රස ගැන සංවර විය යුතුයි කියලා අදහසක් නැත්තම්, ඒක මේ හිත ඇතුලේ වැරදි කල්පනා හටගන්න හේතු වෙනවා. යම්කිසි හිතක හොඳ සංකල්පනා හටගන්නේ එයා අර ඇස කන නාසය දිව කය පරිහරණය කරන ක්‍රමවේදය අනුව. එතකොට යම් කෙනෙකුට මේ ආයතන සංවර කර ගැනීම පිණිස උපකාරී වෙන දෙයක් තමයි හිතේ තියෙන සංවර භාවය. හිත සංවර කරගන්න උපකාරී වෙන දෙයක් තමයි ඇහැ කන නාසය දිව කය රැකීම. එතකොට බලන්න, හිත සංවර කරගත්තොත් ඇහැ කන නාසය දිව කය මනස රැකගන්න දිව කය රැකගන්න ලේසි. හිත රකින්න කෙනාට. ඇස කන නාසය දිව කය රකින්න කෙනාට ලේසි හිත රැකගන්න. ඕක උන්නොහම පිළිවෙලටයි තේරුම් ගන්න තියෙන්නේ. එනිසා අපි මේ ඇස කන නාසය දිව කය මනස කියන හයම ගොඩාක් පරිස්සමින් ආරක්ෂා කළ යුතුයි. විශේෂයෙන් මේ පරිස්සම ගැන කියනකොට වර්තමාන නම් පින්වතුනි මාධ්‍ය පරිහරණය, ඊට පස්සේ මේ අන්තර්ජාල පරිහරණය, මෙන්න මේ වාගේදී ගොඩාක් අපි ප්‍රවේශම් විය යුතුම දේවල් මං ඉන්ද්‍රිය සංවරයෙන්ද මේක කරන්නේ කියලා. එහෙම නැත්තම් නොමගක යනවා, හොයාගන්න බැරි වෙනවා. මේ සංකප්ප ජාතකයේ හරීම අපූර්ව පුවතක්. අපිට අපේ ජීවිතයට එකතු කරගන්න ගොඩාක් කාරණා මේ තුළ තියෙනවා. විශේෂයෙන් හිතක තැම්පත් වෙන හිතුවිල්ලක් ගැන අපි කොච්චර අවධානයක් යොමු කළ යුතුයිද කියන එක තේරෙවි මේ උතුම් ජාතක ධර්මයේ ඔබ ඉගෙන ගනිද්දී. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ සවැත් නුවර දෙව්රම් මහ වෙහෙරේ. ওই කාලේ සවැත් නුවර එක්තරා තරුණයෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් සම්බුද්ධ ශාසනය පැවිද්ද ලැබුවා. නමුත් තමුන්ගේ ඇස් කන් ආදී ඉන්ද්‍රියෝ සංවර කරගන්නට එයාට විශේෂ අවධානයක් යොමු වුණේ. ඇහැ රකින්න එක එහෙම ගණන් ගත්තේ නැහැ. කනට ඇහෙන ශබ්ද වලින් කන රකින්න ඕන කියන එක ගණන් ගත්තේ නැහැ. ගඳ සුවඳ විදිද්දි ගණන් ගත්තේ නැහැ. දන් වළඳනකොට රසය ගැන තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා එහෙම ගණන් ගත්තේ නැහැ. ඊළඟට කයට දැනෙන පහස ගැනත් එහෙම ගණන් ගත්තේ නැහැ. ඉතින් හිතට එන හිතුවිලි ගැන එහෙම කෙනා කොහොම හොයන්නද? සාමාන්‍යයෙන් සංවර කරන ඉන්ද්‍රියන් අතරේ ප්‍රකටම වූ ඉන්ද්‍රිය වෙන ඇහැ කන නාසය දිව කයත් සංවර කරගන්න උනන්දුවක් නැති කෙනෙකුට හිතේ සංවරය ගැන ඉතින් වගක්වත් හිටින්නේ නැහැ. ඉතින් මේ භික්ෂුන් වහන්සේට ඒ ගැන එච්චර අවධානයක් නැතුව ඔහේ වාසය කරනකොට දවසක් පාත්‍රය තරගෙන පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වඩිද්දිත් ඉන්ද්‍රිය සංවරය කියන එක නෑ. ඔහේ වැඩම කළා. අලංකාර ඇඳුමකින් සැරසී සිටපු පියකරු ළඳත් මේ භික්ෂුවව මාවතේදී හම්බ වෙලා hina වුණා.
hina වෙච්චි ගමම්ම ඒ භික්ෂුවගේ සංවර නැති ඉන්ද්‍රියෝ ග්‍රහණය කරගත්ත එක තදින් ග්‍රහණය කරගත්තා. දැන් මේ ඇහැකට රූපයක් දකිනකොට එතන සංවරය කියන එක තිබුණ නැත්නම් ඒක ග්‍රහණය වෙන හැටි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ධර්මයේ පෙන්වුවා. රූපං දිස්වා සති මුට්ඨා. සිහියෙන් තොරව නම් රූප බලන්නේ. පිය නිමිත්තං මනසිකරෝති. ප්‍රිය නිමිති හිතට නැගෙනවා. ඒ රූපේ සම්බන්ධයෙන් එක නිමිති. එක කල්පනා. එක අදහස්. මෙහෙම කරන්න ඕන කියන හිතුවිලි. මෙහෙම වෙනවා නම් කියන හිතුවිලි. මේ වගේ ගොඩාක් හට ගන්නවා. සාමාන්‍යයෙන් ඇහැට පේන රූප මුල් කරගෙන එක ලාමක අදහස් විඳලා නැද්ද පින්වතුන්ලා? ඒක තමයි හැටි. සිහිය මුලා කරගෙන නම් රූප බලන්නේ. එසේ රූප බැලූ කල්හි අර රූපය ප්‍රිය නිමිති මානසිකාර වෙවි සාරත්ත චිත්තෝ වේදේති තංචජ්ජෝ සාය තිට්ඨති. ඇලුණු හිතින් විඳවන එකක් බවට පත් වෙනවා. ඒක හිතේ බැස ගන්නවා. හිතේ බැහැ ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අතහරින්න බැරි දෙයක් බවට පත් වෙනවා. හරියට හොඳට තියුණුවට උල් කරපු උලක් අපි මේ මහ පොළොවේ ගැහුවොත් අපි ඉනි හිටවනවානේ. සමහරලාට වැටවල් ගහන්න අපි ඉනි හිටවන්නේ. ඉන්න උල් කරලා අපි ගහනවා. හොඳට තදට මිටියෙන් තද කරනවා. ඒක ආයෙ ගලවන්න ලේසි නෑ. හරක් බඳිනකොට ඒ හරකාව පුංචි ඉන්නක ගැට ගහනවා. හරකා කියන්නේ කොච්චර ලොකු ශරීරයක් තියෙන සතෙක්ද? හැබැයි අර ඉන්න කොච්චර තදට පොළවේ බැසගෙන තියනවද කියන්නේ. හරකට බෑ ඒක ගලවන්න. ඔය වගේ හිතක් ඇතුලේ අර රූපය ඒ කල්පනාව බැහැ ගන්නවා අස්සට. මේකට තමයි කියන්නේ අජ්ජෝසාය තිට්ඨති. ඇතුලට බැස්සා. ඒ රූපේ නිමිති අනුනිමිති හිත ඇතුලේ රජ කරන්න පටන් ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. ඊට පස්සේ අර රූපේ මුල් කරගෙන තමයි ඔක්කොම විදීන් ටික හටගන්නේ. අවිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති. ඒ රූපේ ලබා ගන්නට අවිද්‍යාව සහගත ලෝභ සහගත හිතුවිලි එනවා. අයියෝ ඒ රූපේ මට නෑනේ කියලා වේදනා සහගත හිතුවිලි එනවා. নানা ප්‍රකාර හිතුවිලි වලින් වෙහෙස ජීවිතයට එකතු වෙනවා. මොකද ඒකට කියන්නේ වෙහෙස. එවං ආචිනතෝ දුක්ඛං. ওই විදිහට කෙනෙක් දුක නම් ලං කරගන්නේ, දුක නම් රැස් කරගන්නේ ආරා නිබ්බානං උච්චති. නිවනින් ඈතට යනවා කියලා කියනවා. ඔන්නෝම උනේ භික්ෂුවට. රූපේ ලං කරගත්තා, නිවනින් ඈතට ගියා. සතිපට්ඨානෙ ඕනේ නැහැ කියලා හිතුවා. අර ස්ත්‍රියාව ගැනම මෙනෙහි කරන්න පටන් ගත්තා. පැවිදිට තිබ්බ ආසාව නැතුව ගියා. දැන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ළඟට ගිහින් කියනවා අනේ ස්වාමීනි මගේ ඔළුවත් හිර වෙලා මගේ ඇඟටත් මහා බරක් භාවනා කරගන්න නම් හිතෙන්නේම නැහැ. මං හිත හදාගන්න බැලුවා හරියන්නේම නැහැ. ස්වාමීනි මං එක තීරණයකට ආවා. මං දැන් සිවුරු අරිනවා. සිවුරු පිරිකර ටික ආපහු බාර දෙන්නයි ඔබ වහන්සේලා ළඟට ආවේ. එහෙම කිව්වා. කීවහම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියනවා හා ඇවත ඕක ඉතින් කලබල වෙන්න කාරණාවක් නෙමෙයි. ඔය ඇත්ත මහත් වූ ශ්‍රද්ධාවෙන් ඔය මේ ශාසනය මහණුනේ. මොකක් හරි කුණු ගොඩක් ඇඳුම් ආයුත්තන් වලින් සැරසලා යනවා දැක්කවද්ද පිණ්ඩපාතේ වඩිද්දි කිව්වා. දැන් මේ වැඩි හිටි ආචාර්යන් වහන්සේ නමක් හිටියේ. ආචාර්යන් වහන්සේ ඇහුවා පිණ්ඩපාතේ වඩිද්දි මොකක් හරි කුණු ගොඩක් සැරසිලා තියෙනවා දැක්කවද්ද? ඒක විස්ත්‍රියව ගැන. දැන් භික්ෂුන් වහන්සේලාට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා නිතර අවවාද අනුශාසනා කරනවානේ ස්ත්‍රියව සම්බන්ධයෙන් රැකෙන්න කියලා. ඒ හේතුව පැවිද්දේ වාසය කරන භික්ෂුවට ස්ත්‍රියව කණ්ඨකයක් කට්ට කියලා කියන්නේ කොහොම පරිස්සමින් ඇසුරු කරන්න ඕනේ ගන්න නේද? දැන් බලන්න පින්වතුන්ලා ඔය 60 කටු වගේ වුණත් පාවිච්චි කරනකොට ගොඩාක් පරිස්සම් නැද්ද? ඇයි මේක ඇන්නොත් රිදෙනවා. ඉදිකට්ට පාවිච්චි කරනකොට අපි පරිස්සමෙන් පාවිච්චි කරනවා. ඉදිකට්ට එහෙම දාන්නේ. දැන් ඉදිකට්ට පාවිච්චි කරාට පස්සේ ගොඩක් වෙලාවට අර කොළ කෑල්ලක ගහලා ඒක විමට නැති වෙන්න රඳවනෝනේ. ඇයි මේ හේතුව? කට්ට භයානකයි.
පැවිද්දාට ස්ත්‍රිය යනු කට්ටකි. හරි භයානකයි. ඉතින් ඒ නිසා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා එහෙම තමයි ඉතින් ස්ත්‍රියාවෝ ගැන තමන්ගේ ශිෂ්‍යයන්ට කියන්නේ. මොකක් හරි දෙතිස් කුණුප ගොඩක් ඇඳුම් ආයිත්තන් වලින් සැරසිලා ඉන්නවා දැක්කවද කියලා ඇහුවා. එතකොට කිව්වා අනේ එහෙමයි ස්වාමීනි එහෙම දෙයක්ම තමයි ඉතින් උනේ. මං ඉතින් බැලුවා මාව පාලනය කරගන්න අන්තිමේ මං තීරණයකට ආවා. මං ගිහි ජීවිතයක් ගෙවුවොත් හොඳා කියලා. එතකොට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කල්පනා කළා දැන් මේ පැවිදි උත්තමයා මේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂුව හොඳට කය රැකපු කෙනෙක්නේ. හොඳට සිල් රැක්කා. ඊළඟට හොඳට වචනෙත් රැක්කා. දැන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට තේරෙනවනේ. අනේ මේ හිත කාටගන්න හිතුවිල්ලක් රැකගන්න බැරි වීම නිසා හිතුවිල්ලකින් මේ හිත ආරක්ෂා කරගන්න බැරි වීම නිසා බලන්න වෙන්න යන නස්පැත්තිය බලන්න පිංගුතුනේ මේ සමාජයේ අදටත් දකින්න ලැබෙන්නේ නැද්ද? හොඳට කාය බලයේ තියෙන හොඳ ලස්සනට කතා කරන මිනිස්සු සමහරට වහකාලා මැරෙනවා. එයාට වහකාලා මැරෙන්න හේතුනේ එයාගේ කයේ දුර්වලකම නෙමෙයි. වචනවල දුර්වලකමකුන් නෙවෙයි. හිත දුර්වලයි. හිත යට ගන්න හිතවිල්ල බෑ පාලනය කරන්න. මේ ලෝකේ මහා සද්දන්ත යෝධයෝ පවා මේ හිතට එන වද වේදනාව නිසා හඬා වැළපී තියෙනවා. රට රාජ්‍ය දින රජවරු පවා හිතට එන හිතවිල්ල නිසා කොච්චර කඩා වැටෙනවද? ඒකයි. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ දැක්කා ඒකාන්ත වශයෙන් මේ භික්ෂුවගේ හිතේ සංවරය හටගත්තා නම් අනේ මේ උතුම් භික්ෂුව රැකෙනවා. ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා දෙනම කල්පනා කළා ආයස්මතුනි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඉද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ අනුදැනුමින් සම්බුද්ධ ශාසනය පැවිදි වෙන්න වරන් ලැබපු ඔබ මේ සසුන් මැග උච්චරට හැල්ලුවට ගන්න එක නම් හරි නාකයි. මේ බුද්ධ ශාසනය කියන්නේ රාගාදී කෙලෙස් පීඩාවන්ගෙන් විඳෝ විඳ ඉන්න මිනිස්සුන්ට ඒ කෙලෙස් බැහැර කරගන්න තියෙන තැන. හිත නම් වූ වස්ත්‍රය හරි ලස්සනට පිරිසුදු කරගන්න තියෙන තැන බුද්ධ ශාසනයේ. ඒ නිසා අපි ඒ ලෞතුරු බුදුරජාණන් වහන්සේ බැහැ දැකීම පිණිස යන් කිව්වා. බුදුරජාණන් වහන්සේ යමක් පවසනවද ආයස්මතුන් වහන්සේ ඊට අනුරූපව කටයුතු කරන්නටයි කියලා. ඉතින් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා භික්ෂුව එකතු කරගෙන යන්න ලැහැත්ති වුණා. දැන් මේ හිත ගහට ගන්න හිතවිල කොච්චර ප්‍රබලද කියන්නේ භික්ෂුව බෑ කිව්වනේ. භික්ෂුව කිව්වා ආපෝ බෑ මට ඕනේ මං ඔබ වහන්සේලාගේ ඉන්නේ සිවුර පිරිකර ගත්තේ ඔබ වහන්සේලාට ඒක දෙන්න මට යන්න දෙන්න කිව්වා. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්න යන්න හිත දෙන්නේ මේ ලාමක දෙයට බර වෙච්ච හිත. ලාමක දෙයකට හිත බර වුණාම අදට වුණත් ඇතැම් දෙමව්පිය අපිත් එක්ක ඇවිත් කියනවා ස්වාමීන් වහන්සේ ඉස්සර දුව පුතා හොඳට වන්දනමාන කරගෙන හවසට මල් කඩලා පහන තියලා එහෙම හිටියා දැන් නැහැ. ඇයි මේ හේතුව? ලාමක දෙයකට හිත බර වෙලා. එක්කෝ සජීවී දෙයකට එක්කෝ අජීවී දෙයකට මෝහකට හරි ලාමක දෙයකට හිත බර වුණාම එහෙම තමයි. අර උතුම් දෙයට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැහැ. ඒක මේ හිතේ තියෙන ස්වභාවයක් පින්වතුනි. හිතේ ලාමක භාවයයි උත්තම භාවයයි දෙක එකට හිටින්න බෑනේ. ලාමක එකක් ආවම උතුම් දේ බැහැර වෙලා යනවා. ඉතින් අර භික්ෂුන් වහන්සේව ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා යන්න බෑ කියලා කියද්දිම නොකැමැත්තෙන්ම භාග්‍යතුන් වහන්සේ ළඟට කැඳවගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ දුරදීම දැකලා අහනවා ඈ මහණෙනි මොකද මේ භික්ෂුවව නිකන් අකමැත්තෙන් වගේ කැඳවාගෙන ඉන්නේ? කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවට දැන් පැවිද්ද ගැන කිසි හැඟීමක් නැහැනේ. මේ භික්ෂුව දැන් සිවුරු අරින්න ඕනේ කියලායි කියන්නේ. ස්වාමීනි පැවිද්ද ගැන ඇතිවෙච්ච හැල්ලුව නිසා බුදුරජාන් වහන්සේ ළඟට කැඳවාගෙන ආවා කිව්වා. බුදුරජාන් වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව මේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා තනිත් සංඝයාත් කියන්නේ දැන් ඔබේ හිත පැවිද්ද ඇලින්නේ නැද්ද? අනේ හිමයි ස්වාමීනි. මොකද භික්ෂුව ඔබට උනේ? භික්ෂුව එතකොට විවෘත වුණා. භික්ෂුව කියනවා අනේ ස්වාමීනි මං මීට ටික දවසකට කලින් පිණ්ඩපාත වැඩම කරද්දි හරි ලාස්සන
හැඩකාර ගෑනු ළමෙක් ලස්සන ඇඳුමකින් ඇඳගෙන ඇවිල්ලා ලස්සන මේකප් එකක් දාගෙන මට hina වුණා නෑ කිව්වා. ස්වාමීනි ඇගේ හැඩ වැඩ ඇගේ තිබුණු ලස්සන මගේ හිත ඇතුළට ගියානේ. ස්වාමීනි දැන් මට හරි අමාරුයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඉන්ද්‍රිය සංවරය ගැන වැඩි උනන්දුවක් නැති හිතේ දමනය ගැන වැඩි උනන්දුවක් නැති ඔබ වගේ කෙනෙකුට ඔහොම වෙන එක ආමුතුවෙන් අහන්නත් දෙයක්ද? ඉස්සර කාලේ මහා දැහැම් බලයෙන් යටපත් කළ කෙලෙස් ඇති පිරිසිදු සිත් ඇති උත්තමයෝ ওই විදිහට කෙලෙස් උපදවලා පරිහානියට පත් කරන්නට හැඩකාර ස්ත්‍රී රූපයට පුළුවන් වුණා. උතුම් යසගී පැතිර තිබූ මහා තවුසම් පවා ගැරහීමට ලක් කරවන්නට ස්ත්‍රී රුවට පුළුවන් වුණා. අපිරිසුදු සිත් ඇති අය මේ தත්ත්වයට ඇද දැමීම ගැන භික්ෂුව කවර කතාද? සිනේරු පර්වතයත් කම්පා කරවන්නට සුළඟකට පුළුවන් වුණා නම් යම් හුළඟක් ඇවිල්ලා සිනේරු මහා පර්වත රාජයාව කම්පා කරා නම් එයාට මේ පුළුණක් එහෙම නැත්නම් පරඬැලක් කම්පා කරනවා කියන එක කවර කතාද කියලා එහෙම. සම්බෝධි අරමුණු කොට බලවත් පාරමී බලයෙන් යුක්තව පෙරම් පුරාගෙන ආපු මහා බෝධිසත්වයෝ රාගයේ විසින් කැළඹී ගියා භික්ෂුව කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේටත් අනිත් භික්ෂුන් වහන්සේලාටත් මේ අතීත කතාව දැනගන්න ආසා ඇති වුණා. ඉල්ලා හිටියා. ස්වාමීනි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අප හැමදිනා කෙරෙහි අනුකම්පා සිත් ඇතිව බුදුරජාණන් වහන්සේ අතීත කතාව ගෙනහැර දක්වා වදාරණසේක්වා කියලා ඉල්ලුවා. ඕන් ওই වෙලාවේ තමයි සංකප්ප ජාතකයේ කියන අතීත පුවත හෙළි වෙන්නේ. ගොඩාක් ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත නමින් රජෙක් බරණැස රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ අපේ මහා බෝධි සත්වයන් වහන්සේ 80 කෝටියක මහා ධනස්කන්ධයක් ඇති මහාසාර බ්‍රාහ්මණ කුලයකයි උපත ලැබුවේ. උපත ලැබලා හිට සාමාන්‍යයෙන් ශිල්ප හදාරන වයස එනකොට තක්ෂශිලාවට ගිහිල්ලා හොඳට ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙල පැමිණි යලි බරණැසට ඇවිදින්න ඔන්න දෙමාපියන්ගේ ආශිර්වාදය යටතේ කසාදයකුත් කරගෙන එහෙම වාසය කළා. ඔහොම වාසය කරනකොට තමන්ගේ ආදරණීය මවුත් පියාත් කාලක්‍රියා කළා. මව්පියන්ගේ කාලක්‍රියාවෙන් අර මුළු මහත් ධනස්කන්ධෙම මහා බෝධිසත්වයන්ට ලැබුණා. උරුමකාරයා වුණා. ඒ උරුමකාරයා බවට පත් වුණාම මේවා දැන් තනතුරුනේ. සිටු කියලා කියන්නේ තනතුරු. සිටුවරු කියලා කියන්නේ පින්වතුනි පරම්පරාවන්නේ. දැන් අර මව්පියන්ගේ ඇවෑම නිසාවෙන් මහා බෝධිසත්වයෝ නගරේ ප්‍රධාන සිටුවරයා බවට පත්වීමේ උත්සවේ. ඒ සිටුවරයා බවට පත්වීමේ උත්සවය කියලා කියන්නේ සිටු මන්දිරයේ තියෙන විශේෂ දෙයක්. සිටු මන්දිරයේ සේවක පිරිස අලුත් සිටුතුමාට තමන්ට උරුම වෙලා තියෙන සම්පූර්ණ ධනස්කන්ධය පෙන්නනවා. එතකොට මේ අලුත් සිටුවරයා කරන්නේ මේ ගබඩාවක් ගානේ ගිහිල්ලා ධනෙ බලන එක. දැන් මේ නිවසේ හිටපු භාණ්ඩාගාරික සේවකයා බෝධිසත්ව සිටු පුත්‍රයාව එකතු කරගෙන ගියා. එකතු කරගෙන ගිහිල්ලා රන් ගබඩාව වරිනවා. රත්තරන් පිරීලා. රිදී ගබඩාව වරිනවා. රිදී පිරීලා. මුතුමැණික් ගබඩාව වරිනවා. මුතුමැණික් පිරීලා. කහවණු ගබඩා අරිනවා. කහවණු පිරීලා. එක එක පරපුරවල වලින් ආපු ධනය ගැන පෙන්නනවා. වතු වලින් එන ආදායම් පෙන්නනවා. කඩපිල් වලින් එන ආදායම් පෙන්නනවා. මෙහිම මහා ධනස්කන්ධය පෙන්නවා. පෙන්නද්දී බෝධිසත්වයන්ට හිතවිල්ලක් හට ගන්නවා. මෙහිම හප්පා මෙතන රන් රිදී මුතු මැණික් ආදී කෝටි ගානක මහා ධනස්කන්ධයක් පේන්න තියෙනවා. ඒ වුණාට යම් අය විසින් මේ ධනෙ රැස් කළාද ඒ කිසි ඇත්තෙක්ව පේන්න නැහෙනේ. ධනෙ රැස් කරපු අය පේන්න නැහැ. ධනෙට උරුමකාරයා වෙච්චි මාව පේන්න තියෙනවා. ධනෙ පේන්න තියෙනවා. සංවේගයක් හටගත්තා. සාමාන්‍ය කෙනෙකුට කාම සංකප්ප හටගන්න තැන බෝධිසත්වයන්ට එහෙම තදට කාම සංකප්ප හටගත්තේ නැහැ. කල්පනාව ඉතින් පිනනේ. බෝධිසත්වයෝ
මේ ධනය සම්බන්ධයෙන් එහෙම කල්පනා කරනකොට බෝධිසත්වයන්ගේ මුළු ශරීරෙම දහදිය ගලන්න පටන් ගත්තා. ඒ තරම්ම සංවේගයක් හටගත්තා. එතකොටම බෝධිසත්වයන් වහන්සේට වැටහෙනවා බෝසත්තුරුන්ගේ ප්‍රතිපදාව. බෝසත්තුරුන්ගේ ප්‍රතිපදාව කියලා කියන්නේ පාරමිතා. දානං සීලං නෙක්ඛම්මං ආදී වශයෙන් තියෙන දස පාරමිතා. පාරමිතා අතරේ මුලින්ම තියෙන්නේ දානය. දානය කියන අසිරිමත් දේ හිතට වැටහුණා. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. ගේ ගිනි ගන්නකොට නුවණැති කෙනා කල යුත්තේ ගෙදරින් වටින පහේ දෙයක් එළියට විසි කරගන්න එක. තන්තස්ස හෝති අත්ථාය නෝචායන් තත්ත ඩයිහති. එතකොට මේ විසි කරපු කත්තේ දේ තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. පිච්චිච්ච ඒවා ගැන පළක් නැහැ. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඔය වගේමයි මේ ජීවිතය කියන එක ජරා මරණ වලින් ගිනි ගන්නවා. නීහරේතේව දානේන දින්නම් හෝති සුනි හටං. ඒ නිසා ගිනි ගන්නා ජීවිතෙන් දානේ නම් වූ බැහැර කිරීම කරන්නට ඒක තමයි මනා බැහැර කිරීම. අන්න බෝධිසත්වයන්ට හිතවිල්ල උපන්නා. ඊට පස්සේ බෝධිසත්වයෝ කලේ මහා ධනස්කන්ධයේ වියපැහැදම් කරමින් ගිහි ගෙදර වාසය කරද්දී දන් දෙන්න පටන් ගත්තා. කාලයක් දානේ පූජා කර කර හිටපු බෝධිසත්වයෝ තමන්ගේ අඹු දරුවන්ට ඥාති හිතයි සීන්ට සිහිපත් කරලා ඒ අය අඬද්දි වැළපෙද්දීම ගිහි ජීවිතය අත්හැරියා. හිමාල වනයේට ගිහිල්ලා හිමාලයේ ඍෂි පැවිද්දෙන් පැවිද්දටපත් වුණා. එක්තරා රමණීය වන පෙදෙසක කුටියක් හදාගෙන ඒ වනාන්තරයෙන් ලැබෙන යම් මේ නොඑක් වනමුල් ඵල ආහාර ආදී වශයෙන් අරගෙන මේ බෝධිසත්ව තාපසින් වහන්සේ තවුස්දම් පුරනවා. ඊටාම සුළු කාලයක් ගත වෙද්දී බෝධිසත්වයන්ගේ හිතේ ධ්‍යාන අභිඥා සමාපatti උපන්නා. හරීම සන්තෝෂෙන් ධ්‍යාන උපදවාගෙන මහ බෝධිසත්වයෝ වාසය කළා. කාලේ මේ සමහරවිට මේ මනුස්ස PSA මිනිසුන්ට දීර්ඝායුෂ තියෙන කාලයක් වෙන්න පුළුවන්. නිසා බෝධිසත්වයෝ කලාක් මෙහිම වාසය කරනකොට බෝධිසත්වයන්ගේ ශරීරයේ යම් රෝගී තත්ත්වයන් හටගෙන තියෙනවා. හේතුව ලුණු එඹුල් නොලැබීම. දැන් මේ ශරීර වලට දෙන්න එපා ලුණු එඹුල් සැර දේවල්. අර වනේ ඉද්දි ඒක නැහනේ. බෝධිසත්වයන්ගේ ශරීරය ලෙඩ වුණා. බෝධිසත්වයෝ කල්පනා කළා මම ඒ නිසා මනුස්ස වාසයට ගිහිල්ලා මේ ශරීරයට ලුණු එඹුල් ලැබෙන පිළිවෙලක් සකස් කරගන්න ඕන. ශරීරයට ලුණු එඹුල් සේවනය කරමින් මේ ජනයාට මාවැනි කෙනෙකුට උපස්ථාන කරලා පින්පුරා ගන්න අවස්ථාවක් හදන්න ඕන. එතකොට බෝධිසත්වයෝ තමන් වහන්සේ තුල තියෙන දියුණුව දැකලා තමන් වහන්සේ වගේ කෙනෙකුට උපස්ථාන කිරීමේ පින රැස් කරගන්නට වරම මේ අනෙක් ප්‍රජාවට සැලසිය යුතුයි කියලා හිතුවා. එහෙම හිතන හිමාලයෙන් පහතට ඔන්න බැස්සා. චාරිකාවේ ඇවිදිමින් බරණැසට ආවා. සවස් වෙද්දී නවාතැන් පොලක් ගැන විමසනකොට බරණැස් රජුරුවන්ගේ උයන තමයි බෝධිසත්වයෝ දැක්කේ. එදා උයනට ගිහිල්ලා රුක් සෙවණක භාවනානු යෝගීව රාත්‍රිය ගත කළා. පහවදා උදේ ඊටාම සාන්ත ඉරියව්වෙන් තාම තැම්පත් ඇවතුම් පැවතුම් ඇතිව ඉන්ද්‍රියයන් සංවර කරගෙන බිමට නැඹුරු දෑස් ඇතිව මේ බෝධිසත්වයෝ පිණ්ඩපාතේ වැඩම කළා. හරි මනස්කාන්තයි කියනවා. ඒ දර්ශනයේ දකින අයගේ හිත පහන් වී ගියා. මුළු නගරයම බෝධිසත්වයන්ගේ ඒ සංසුම් පියවට අවධානය යොමු කළා. ටිකෙන් ටික පිටුපිනිස වැඩම කරන බෝධිසත්වයෝ රජුරුවන්ගේ වාසල් දොරටුව ළඟටත් පැමිණුණා. රජුරුව ඔය මොහොතේ හිටියේ උඩු මහලේ උදේම අවදි වෙලා පොඩ්ඩක් ඇඟට ව්‍යායාමයක් වෙන්නත් එක්ක සක්මන් කර කර. එතකොට රජුරුව දකිනවා ඊටාම ශාන්ත සෞම්‍ය ඉරියව් වලින් යුක්තව ශ්‍රමණයන් වහන්සේ නමක් තාපසීන් වහන්සේ නමක් වැඩම කරලා දුටු පැමිණින් හිත පැහැදිලා තමන්ගේ සේවක ජනයාට මතක් කරනවා අර තාපසීන් වහන්සේව ඉක්මනින්ම මේ රාජග්‍රහයට වැඩම කරවගෙන එන්න කිව්වා. එතකොට යමතියා ඉක්මනින්ම බෝධිසත්ව තාපසයන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා භික්ෂා භාජනය ඉල්ලගෙන ස්වාමීනි අපගේ රජුරුවන් වහන්සේ ඔබ වහන්සේව කැඳවනවා කියලා රජුරුව ළඟට බෝධිසත්වයන් වහන්සේව කැඳවාගෙන ආවා.
ඉතින් බෝධිසත්වයෝ රජුරෝ ළඟ එදා දානින් සන්තර්පණය වෙලා රජුරෝ කියනවා මෙන්න මෙහෙම රජතුමනි මේ තාපසින් වහන්සේ මං තාපසින් වහන්සේ දුටු පැමිණින් මගේ හිත බොහෝසේ පහන් වී ගියා. මගේ හිත අප්‍රමාණ ප්‍රසාදයකටපත් වුණා. ඒ නිසා මං සතුටුයි ඔබ වහන්සේ අපි සමීපයේම නිතර නිතර වැඩ ඉන්නවනම්. ස්වාමිනේ ඔබ වහන්සේ වැඩ ඉන්නේ කොහිද? කොයි පළාතක ඉඳලාද මෙහෙට වැඩි? එහෙම ඇහුවා. කියනවා මහරජා මං හිමාලයේ ඉන්න කෙනෙක්. චාරිකාවේ වඩින ගමන් තමයි මේ පළාතට ආවේ. වස් කාලේ එක දිගටම වාසය කරන්න තැනක් හොයන ගමන්. රජුරු හරි සතුටටපත් වුණා. රජුරු කිව්වා ස්වාමීනි වෙන තැන්වල වැඩම කරන්නේ මොකටද? අපේ මේ රාජ උද්‍යානයේ ඔබ වහන්සේට ඉතා සුවසේ වැඩ වාසය කරන්න පුළුවන්. මං මේ පහසුකම් සලසන්නම්. මටත් එතකොට ඔබ වහන්සේ වගේ උත්තමයෙකුට අප උපස්ථාන කරගෙන පින් පුරා ගන්න පුළුවනි. ඉතින් ඔහොම රජුරුවන්ගෙන් ආරාධනා ලැබුණා. වස්සාන සමයේ මේ උතුම් තාපසින් වහන්සේට ගත කිරීම පිණිස රජුරුවෝ ගොඩාක් වෙහෙසිලා මහන්සි වෙලා උයනේ කුටියක් සක්මන් මළුවක් දිවා රාත්‍රී සුවසේ වාසය කරන්නට තැවුම් මේ හැම දෙයක්ම හැදුවා. එතකොට මේකත් එක්ක අර තාපසින් වහන්සේව ප්‍රසිද්ධ වුණා රාජ ඍෂීන් වහන්සේ කියලා. රජුරුවන්ගේ හිත පැහැදිච්ච කෙනානේ. ඉතින් ඔහොම රජුරුව බොහෝම ගෞරවයෙන් යුක්තව තමයි අපේ මහා බෝධිසත්වයන්ව එහි වැඩම කරවගත්තේ. වඩා හිඳුවා ගත්තේ. බෝධිසත්වයෝත් බරණැස හරියට ප්‍රසිද්ධ වුණා ගුණයෙන්. ඒ කාලේ බරණැස් ජනයා නිතර දෙවේලේ බෝධිසත්වයන් හමුවට පැමිණිලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා. බෝධිසත්වයෝ ගැන ගුණ රාව ප්‍රතිරාව නැගී තිබුණා. බෝධිසත්වයන්ගේ නිරතුරු පිරිස බණ අහනවා. ඔහොම කාලේ ගත වුණා. කාලේ චුට්ටක් නෙවෙයි පින්වතුනේ 12 අවුරුද්දක් ගත වුණා. අවුරුදු 12ක්ම මහා බෝධිසත්වයන්ට රජුරෝ මේ යන්න දුන්නේ නේ. කොහොම හරි මොනවා හරි කිය ඒ රාජ උද්‍යානයේම තියාගත්තා. තාපසින් වහන්සේ 12 අවුරුද්දක් රාජ උද්‍යානයේ වාසය කරනකොට රජුරවන්ට එකපාර කැරැල්ලක් සංසිඳවන්නට කටයුත්තක් යෙදුණා. රජුරෝ කල්පනා කළා දැන් මං කැරළි සංසිඳවන්න ගියාට පස්සේ අපේ උතුම් ඍෂීන් වහන්සේට කවුද උපස්ථාන කරන්නේ? විශ්වාසයෙන් යුක්තව කෙරෙන්න ඕන මේක. රජුරෝ කල්පනා කරනකොට රජුරවන්ට මතක් වුණේ තමන්ගේ ආදරණීය බිසවට කල්පනා කරලා කිව්වා දේවි ඔයාට හරි මේ නගරේ නවතින්න වෙනවාමයි. මොකද හේතුව අපේ මේ රාජකීය තාපසින් වහන්සේට අපෙන් වෙන්න ඕන උවටෙන් ටික අඩුවක් නැතුව කෙරෙන්න එපේ. ඉතින් ඒ නිසා මං කළා වගේම ඔබත් ඒ උපස්ථාන කටයුතු කිසි අඩුවක් නොකර කරන්න ඕන. ඉතින් එහෙම කතා කරගෙන රජුරෝ කැරැල්ල සංසිඳුවමින් පිණිස නික්මිලා ගියා. අප උපස්ථාන කිසිම අඩුවක් නැතුව කරනවා කියලා බිසෝන් වහන්සේ පොරොන්දු වුණා. රජුරෝ තාපසින් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි මම මේ කැරළි සංසිඳුවීම දින කිහිපයකට ඉවර කරගන්න පුළුවන් වේවි. ඒ අවසන් කරලා මං යලිත් වැඩන කරනකම් ඔබ වහන්සේ හැම දිනයකම දානේ වෙලාවට අපේ රාජ මාලිගාවට වැඩම කරන්නට ස්වාමීනි මම දේවීන් වහන්සේට සියල්ලම දැනුවත් කරලා තියෙන්නේ ඔබ වහන්සේට දම් පුදාවි කිව්වා. ඉතින් බෝධිසත්වයෝ රජුරෝ පිටත් වෙලා ගියාට පස්සේ නිතර නෑවිත් තමන්ට රුචි වෙලාවට මාලිගාවට පැමිණිලා මාලිගාවේදී දම්පැන් වළඳලා සුවසේම දන් වළඳලා පිටත් වෙනවා. ඔහොම මහ බිසවුන් වහන්සේගෙන් පිරිනැමෙන දානෙත් බෝධිසත්වයෝ පිළිගත්තා. දවසක් මෙහෙම සිද්ධියක් වුණා. දේවින් වහන්සේ ප්‍රණීත අයුරින් දානමාන පිළියෙල කරලා තමත් සුවඳ පැනින් ස්නානය කරලා සිනිදු සලුවක් පොරවාගෙන මිටි යහනක සැතපී සිටියා බෝධිසත්වයෝ දානයට වැඩම කරන තෙක්. මේ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ දානේ වෙලාව සලකලා භික්ෂා භාජනයේ අතැතිව ආකාශයෙන් ඍදී බලයෙන් තමයි වැඩම කළේ.
එ르දීම් බෝධිසත්වයෝ වඩිනකොට බෝධිසත්වයන්ගේ පොරවාගෙන සිටින සිවුර සට ගාලා අර හුළඟට හෙලවෙන්න පටන් ගත්තා. හෙලවෙන සද්දෙට යම් සුළු නින්දක පසු වෙච්චි බිසවුන් වහන්සේ එකපාර ගැස්සිලා ඇහැරුණා. ඇහැරිච්චි ගමන් අනේ අපේ තාපසින් වහන්සේ නොවේද කියලා නැගිට්ටා. නැගිටිනකොට සලුව අල්ලගන්න බැරුව ගියා. උඩුකයට පොරවාගෙන හිටපු සලුව මෙහෙම බිමට පාත් වුණා. මහා බෝධිසත්වයෝ අහස් ගමනින් එන ගමන් මහදේවින් වහන්සේගේ ඒ ආවරණයක් නැති උඩුකය එකපාර දැක්කා. දැක්ක ගමන් මෙතුවක් කාලයක් ඉතා වෙහෙසී සංවර කරගෙන හිටපු ඉන්ද්‍රිය සිඳුනානේ. මෙපමණ කාලයක් සංවර කරගත්ත ඇස වහා සංවර වුණා. ඉන්ද්‍රිය අසංවර වෙලා සරාගී සංකල්පනාවක් එකපාර උපන්නා. ඒ කල්පනාවත් එක්ක තිබූ සියලු ධ්‍යාන බල පිරිහී ගියා. උත්තමයෝ වාසය කරන තැනට නීචයෙක් ආවා වගේ. වහා අර උතුම් අය ඒ තැන දාලා යනවා. නීචයෙක් ඉන්න තැනක උතුම් අය ඉන්න කැමති වෙන්නේ නැහැ. කොහෙටින්ම ඔය උතුම් උසස් කුලයේ සත්තු සයින්දේව අශ්වයෝ වගේ සත්තු අනෙක් අශ්වයෝ ගමන් කරපු මාවතක ඒ අශ්වයෝ ගියපු පාරේවත් යන්නේ කියනවා. ඒ අශ්වයෝ යම් වතුරකින් නානවනම් ඒ වතුර නාන්නේ කියනවා. ඒ වගේ අර හිතේ ලාමක අදහස හටගත්තා විතරයි ඒ කල්පනාව විසින් බෝධිසත්වයන් තුල තිබුණු ධ්‍යාන අභිඥා ඔක්කොම පිරිහි ගියා. බෝධිසත්වය හරියට මෙහි කියවෙනවා තටු සිඳී ගිය කපුටෙක් වගේ එහෙම පොළොවට පාත් වුණා. අර අභිඥා බල මුකුත් නැහැ. දානේ පිළි අරගෙන දාන භික්ෂාවත් රැගෙන බෝධිසත්වයෝ වෙනදාට නම් අහසට පැනගෙන යනවා. නමුත් එදා ඒ ගමන නැතුව ගියා. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඊටාම කලකිරීමෙන් ඊටාම සංවේගයෙන් යුක්තව පාගමනින්ම යලිත් රාජ උද්‍යානයට වැඩම කළා. ඒ උද්‍යානට වඩිද්දී බෝධිසත්වයෝ හිත ගිහි මෙතුවක්කල් රක්ෂා කරපු ඉන්ද්‍රියන් සිඳී ගියා. ස්ත්‍රී රූපයක් නිසා ඒක හිත ගියා. ගිහිලා හිට දැන් මේ ස්ත්‍රී රූපය සම්බන්ධයෙන් එන හිතුවිලි එකක් උඩ එකක් නැගෙනවා. කාම සංකල්පනාවෝම නැගෙනවා. ඒ කාම සංකල්පනා එක්ක රජුරුව සම්බන්ධයෙන් කේන්තිකුත් වෙනවා. අනේ මේ රජා මේ පියකරු බිරිඳ අයිති කරගෙන ඉන්න නිසා මට නෑනේ ඒ බිරිඳ කියලා. මේ රජාව නැසලා මේ බිරිඳ මට අයිති කරගන්න ඇතිනම් කියලා හිංසා සංකල්ප හට ගන්නවා. බෝධිසත්වයෝ මේවා දිහා බලාගෙන හරීම සංවේගයෙන් निराहारවම ගත කළා. දවස් 7ක් ගත වුණා. අර අරගෙන ආපු භික්ෂා පාත්‍රය එහෙම්ම පිළිණු වෙලා නිලමැස්සෝ වහමින් තිබුණා. ඔය අතරේ රජුරෝ කැරැල්ල සංසිඳවලා ලස්සනට සරසපු නගරයට පැමිණිලා නගර ප්‍රදක්ෂිනාව කරලා රාජමාලිගාවට පැමිණියා. පැමිණිච්ච ගමන් ඇහුවේ අපේ උතුම් තාපසින් වහන්සේ කිසි අපහසුයක් නැතුව දම්පැන් වැළඳුවා නේද කියලා. එතකොට මහබිසවුන් වහන්සේ කියනවා ස්වාමීනි අපේ උතුම් තාපසින් වහන්සේ දැන් දවස් 7ක් තිස්සේ වැඩම කළේ නෑනේ. වැඩම නොකළේ මොකද කියලා මට ස්ත්‍රියාවක් නිසා ගිහින් බලන්නත් බෑ. මම මේ ඔබ වහන්සේ වැඩම කරන තුරුමයි හිටියේ මේ කාරණේ සිහිපත් කරන්න. කිව්වා විතරයි රජුරුව තමන්ගේ වෙහෙසවත් නොතක ඉක්මනින්ම යානා සූදානම් කරගෙන රාජ උද්‍යානයට ගියා. උද්‍යානයට ගිහින් බලනකොට වෙනදා වගේ නෑ. බෝධිසත්වයෝ වාසය කරන කුටිය වටේ ඇමදලා නෑ. කිසි පිළිවෙලක් නෑ. ඔහි නිකන් පාළුවට ගිහින්නා. බෝධිසත්වයන්ගේ කුටිය ළඟට ලං වුණා රජුරු හරි බයෙන්. අනේ අපේ උතුම් තාපසින් වහන්සේගේ ජීවිතේට අනතුරක් වද්ද කියලා. ලං වෙනකොට ඇහෙනවා කෙඳිරිලි හඬක්. රජුරු හීන්සීරුවේ දොර ඇරියා. ඇතුලේ පිළුණු ගඳයි වත් එක පිළුණු වෙලා. මහබෝධීන් වහන්සේ ඇඳේ වකුටු වෙලා. යහනේ වකුටු වෙලා ඊටාම අගෞරවාන්විත විදිහට මෝඩෙක් වගේ ඉන්නවා. බලන්න
මහා පුරුෂයෙක් රජවරු අසංග කරපු මහා පුරුෂයෙක් දැන් වක්කුටු වෙලා වැතිරලා ඉන්නවා. එතකොටම රජුරෝ බෝධිසත්වයන්ගෙන් බෝධිසත්වයන්ව මේ සේවක ජනයාත් එක්ක එකතු වෙලා යහනත් සමග එළියට අරගත්තා. කුටිය සම්පූර්ණයෙන් පිරිසිදු කළා. ඒ ඔක්කොම උවටෙන් දක්වලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මක් වුණාද? ඔබ වහන්සේ හොඳටම අසනීපෙන් නොවේ. මහරජතුමනි මට තද බල පහරක් වැදුනා කිව්වා. එතකොට රජුරෝ කලබල වුණා. රජුරෝ කියනවා තද බල පහරක්? ඒක කොහොම වෙන්නද? ස්වාමීනි මං සම්පූර්ණයෙන්ම සතුරු බලවේග මැඩලලා ප්‍රහාරයකට කිසිම අවස්ථාවක් නොතබානේ ආවේ. මාගේ ප්‍රියතම තැන දුර්වල කරන්න හිතාගෙන තමන් වහන්සේට අනිවාර්යෙන් පහරක් එල්ල කරන්න ඇත්තේ. කෝකෝ ස්වාමීනි ඔබ වහන්සේගේ කොතැනටද ඒ සතුරු ප්‍රහාරය එල්ල වැදුනේ? මට පෙන්වන්න අපි ඉක්මනින්ම ස්වාමීනි බෙහෙත් කරමු. ඉතින් තාපසයන් වහන්සේගේ සිරුරේ තුවාලෙ වෙච්ච තැන ගැන අහනකොට තාපසයන් වහන්සේ කියනවා නෑ රජතුමනි මේක පිටස්තරින් ආපු ප්‍රහාරයක් නොවේයි. මේක මගේ ඇතුළෙන්ම ආපු ප්‍රහාරයක්. මේ ප්‍රහාරය විසින් මාගේ හදවත විනිවිද ගියා කිව්වා. අන්න ඒ වෙලාවේ බෝධිසත්වයෝ රජුරවන්ට මේ හිතක වැරදිච්ච හිතුවිල්ලක් හිතට වද දෙන විදිහ ගැන ගාථා කිව්වා. රාග දියෙන් තෙමා තෙමා සිතිවිලි වද දෙන්නේ නේක ලෙසින් වට කර කර එයින් පහර දෙන්නේ ලස්සන වූ සොඳුරු දෙයින් නොවේ මේ වදින්නේ ඒ තලයෙන් මට විදින්ට නැත වෙනකෙක් එන්නේ. රාගෙන් තමයි කො මේ ඔක්කොම ගුටි ටික. ඒ ගුටි එකක් උඩ එකක් උඩ එනවා. මේක මේ ඊතලින් කවුරුත් මට විදින එක නෙමෙයි. කන් සිලුවෙන් ඇද මාහට නොමැත පහර දුන්නේ මොනර පිලෙන් හෝ කිසිවෙක් නැත මට වද දුන්නේ රාගදියෙන් තෙමා තෙමා හදටමයි විදින්නේ එතකොට නම් ඉන්ටම බෑ සියලු ඇඟ දවන්නේ. බලන්න බෝධිසත්වයෝ කියනවා කවුරුත් මට කණින් ඇදලා පහරක් ගැහුවේ නෑ. කසේකින් මොනර පිල් කලඹකින් තලතලා මට වද දුන්නේ රාගයෙන් තමයි මට මේ වද දෙන්නේ. රාග කල්පන එකක් උඩ එකක් හිතට එමින් එයින් මගේ හිතම තෙමී යනවා. එතකොට මට ඉන්න පුළුවන්කමක් නෑ. මුළු ඇඟම දණ්ඩ ගන්නවා. පහර වැදුණු තැන තුවාල පිටට නැත පෙනෙන්නේ. තුවාලකින් ලේ වෑහෙන තැනක් නැත පෙනෙන්නේ. නුවණින් තොර සිතුවිල්ලෙන් දැඩි පහර වදින්නේ. මා තුලින්ම වදිනා පහරිනුයි දුක් විඳින්නේ. ඔන්නෝම් බෝධිසත්වෝ කිව්වා මේක රජතුමනි පිටින් වැදිච්ච පහරක් නෙවෙයි මගේම අභ්‍යන්තරේ හටගත්ත පහරක්. මම දැන් සියලු වද වේදනාව විඳින්නේ ඒක නිසා. බෝධිසත්වයන්ට මේ දහම් කතාව කරනකොට මේ දහම් කතාව තුලින් යෝනිසෝ මනසිකාරය උපන්නා. ධර්මය කියලා කියන්නේ ධර්මයේ කීම කියලා කියන්නේ විමුක්තායතනයනේ. හිත කෙලසුන්ගෙන් නිදහස් වෙන තැන බලවත් වීරියක් උපන්න බෝධිසත්වයන්ට බෝධිසත්වයෝ රජුරවන්ට කියනවා රජතුමනි බලන්ට මේ කෙලෙස් වල තියෙන ස්වභාවය මාවැනි ඊටාම පෙරේසමින් හිත මේ රැකගෙන හිටපු තාපසයෙකුට පවා කෙලෙස් අනතුරු කළානේ. එතකොට බලන්න පින්වතුනේ අපි අපේ හිත ගැන එහෙම අවධානයකින් ඉන්නවද කියලා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ කුසගිනිවත් නොසිතා රජුරන්ට කිව්වා රජතුමනි මට පුංචි විවේකයක් දෙන්න මං කුටිය ඇතුළට වැඩම කරන්න ඕන. බෝධිසත්වයෝ අර හටගත්ත වීරියෙන් කුටිය ඇතුළට වැඩම කළා. කුටියේ පළඟක් බැඳගෙන වාඩි වෙලා නැති වී ගියපු සියලු ධ්‍යාන අභිඥා බල ආයමත් උපදවා ගත්තා. කුටියෙන් එළියේදී ඇවිදිලා අහසේ පළඟක් බැඳගෙන වාඩි වුණා එ르දියෙන්. දැන් රජුරවන්ට තේරුණා අපේ තාපසින් වහන්සේ තමන් වහන්සේ තුළ තිබුණු සියලු පරිහානි යලි හදාගත්තා. අහසේ ඉඳගෙන රජුරවන්ට දහම් දෙසුවා. දහම් දෙසලා අවසානයේ කියනවා මහරජ මං දැන් ආයෙමත් හිමාලයට යනවා. රජුරුව අඬ අඬ කිව්වා බෑ බෑ ස්වාමීනි එහෙම තමුන් වහන්සේට යන්න දෙන්න පුළුවන් කමක් නෑ. ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්න ඕන. අපි ඔබ වහන්සේ ගැන කිසි අපහැදීමක් නෑ. ඔබ වහන්සේට කෙරෙන්න ඕන සියලු උපස්ථාන නොඅඩුව කරනවා.
බෝධිසත්වෝ කියනවා නෑ රජතුමනි, මෙවැනි තැනක වාසය කරන්නට යාමිනුයි මට මිහා මහා අකරතැබ්බේ උනේ. ඒ නිසා මේ මනුස්ස පියස ඕන්නේ මං යලිත් වතාවක් හිමාලයටම යනවා කියලා. රාජ්‍යරුව නවතින්ට කියද්දීම බෝධිසත්වෝ ඔක්කොම අත්හැරලා දාලා එරදියෙම හිමාලයට ගියා. නොපිරිහිණු ධානය ඇතිව වාසය කරලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ උපත ලැබුවා. ඒ තමයි මහා පුරුෂයන්ව පවා ලාමක කෙලෙස් විසින් යටපත් කරගත්ත කතාව. එතකොට පින්වතුනි අපේ හිත අභ්‍යන්තරයේ අපි පවත්වන කල්පනා ගැන සාමාන්‍ය මිනිසු විදිහට කොච්චරනම් අපි සැලකිලිමත් වෙන්න ඕනද? මහා පුරුෂයන්වත් වනසලා දැම්මා නම්, මහා පුරුෂයන්ටත් පරිහානිය ගිනාවා නම් මේ කෙලෙස් අපි වගේ මේ සාමාන්‍ය මිනිස්සු. ඒ නිසා හොඳට හිත රකින්න උත්සාහවත් වෙන්න. හිත රැකීම පිණිස තියෙන හොඳ දෙයක් පින්වතුනි, නිතර ධර්මය අහන්න, නිතර ධර්මය කියවන්න. නිතර ධර්මය අහනවා නම්, නිතර ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒක Tamanට රැකවරණය පිණිස ඒකාන්ත වශයෙන් හේතු වෙනවා. නිසා හොඳට බණ අහන, දහම් පොත් කියවන අය බවට පත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාව වදාරලා අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී දේශනාව ඉවර වෙනකොට එහි සිවුරු ඇරයන්ට හිටපු භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. තවත් මේ ධර්මයේ ශ්‍රවණය කරපු බොහෝ භික්ෂූන් සෝවාන්, සකදාගාමි, අනාගාමි ආදී උතුම් මාර්ග ඵලයන්ටපත් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි, එදා රජ්ජුරුවන්ව හිටිය අපගේ ආනන්දයෝ තාපසින් වහන්සේව සිටියේ බෝධිසත්වයෝ වන මමය කියලයි මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් අද සංකප්ප ජාතකය අපි ශ්‍රවණය කළා. උතුම් ධර්ම කාරණා ඉගෙන ගත්තා. මේ දහම් කතාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයන් 15 වෙනි උපන්දිනයේ සමරන පින්වත් කාන්තික බණ්ඩාර පුතාට අනුමෝදන්ව පුතාට නිදුක් නිරෝගී සුවයම සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබේවා. ගෞතම බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දරුවෙක් විදිහට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබන්නට පින්වත් කාන්තික බණ්ඩාර පුතාට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටු සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදනා වන සියලු දෙවිවරු අප හැම දිනාවත් කාන්තික බණ්ඩාර පුතාවත් යෙහෙන් රක්ෂා කරත්වා. දෙවියෝද ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පින අද දවසේ ධර්ම දානයන් සිදු කරන පින්වතුන්ලා නමින් මියගිය සියලු ඥාති සමූහයාට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ ඒකාන්තයෙන් සැපයටපත් වේවා. ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. රැස් කර ගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ ප්‍රධානතම අරමුණ 15 වෙනි ජන්මදිනයේ සමරන කාන්තික බණ්ඩාර පුතාට සෙත් පැතීම. ඉතින් අපි විශේෂයෙන් සිහිපත් කරන්න වටින කරුණක් පින්වතුනි, දරුවන්ගේ ජන්මදිනයක් ආදී සමරනකොට මේ වගේ උතුම් දෙයකින් ඒ කරන්න පින්වතුන්ලා පුරුදු වෙන්න. හේතුව ඒකේ දරුවන්ට මතු අනාගතේ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගද්දී ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉතින් කාන්තික බණ්ඩාර පුතාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා තව තවත් කලන මිතුරු ඇසුරම ලැබේවා. ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පින අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, ලංකාවාසී ලෝකවාසී සීල්ගුණ පුරණ මහා සංඝරුවනටත්, අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් අනුමෝදන්ව ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්ට ඒ පින්වතුන් වහන්සේලාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කළ එංගලන්තයේ පදිංචි පින්වත් අරෝස සහ උත්පලා බණ්ඩාර යන දෙපළටත් පවුලේ සියලු දෙනාටත් සියලු පින් එකලෙස අනුමෝදන් වෙලා සියලු දෙනා කරන කියන
රැකී රක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේ ගත කරන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන කලන මිතුරු උතුමන්ගේ ආශ්‍රය නිරතුරුව පින්වතුන්ලාට සැලසේවා. පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.